ආයුබෝවන් ජීවිද්‍යා විෂය නිර්දේශය යටතේ දහවන ඒකකයේ 10.1.4 යටතේ ඔබට අධ්‍යයනය කරන්න තිබෙනවා ආහාර කල් තබා ගැනීම සහ පශ්චාත් අස්වනු හායනය පිළිබඳ. මේක ඉතාමත් රසවත් ඒකකයක්. ඔබගේ එදිනදා ජීවිතයත් එක්ක සම්බන්ධ වෙන ඒකකයක්. අපි මේ ඒකකයේ කතා කරන්න ඉස්සෙල්ලා පුංචි වීඩියෝ දර්ශන පෙළකට අවධානය යොමු කරලා සිටිමු. මේ ඔබට පේන වීඩියෝ දර්ශනය ඔබ බලන්න. මේ ඔබ දකින්නේ ඔබ දැකිය යුතු කැමති දේවල්. නැත්නම් ඔබ අකමැති දේවල්. ඔබට මේ දකින්නකොට ඔබට ලැබෙන හැඟීම මොකක්ද? මේ පෙන්වන දේ මේ අපි දකින යථාර්ථය. මේ යථාර්ථය අපිට අවබෝධ කර ගැනීමට අවශ්‍ය වෙනවා. ඒ අවබෝධ කර ගැනීමට අවශ්‍ය කරන දැනුම අද දවසේදී යම්කිසි ප්‍රමාණයකට ඔබත් සමග බෙදා හදා ගැනීමක් තමයි මේ එකකේ සිදු කරන ලබන්නේ. අපි බලමු මේ එකකේ තියෙන කතා කරන මේ බඩගින්නට කුසගින්නට අපේ ජීවිද්‍යා විෂය තුලින් අපේ දැනුම තුලින් අපිට යන්න පුළුවන් මොකක්ද කියන කාරණාව පිළිබඳව. එතකොට මෙන්න මේ ඒකකේ ගත්තයින් පස්සේ ඔබ දන්නවා ආහාර කල් තබා ගැනීම කියන කොටස තියෙනවා, පශ්චාත් අස්වනු හානිය කියන එක තියෙනවා. මේ ආහාර කල් තබා ගැනීම කියන එක අපි කතා කරන වෙනත් විදිහකට ආහාර පරිරක්ෂණය කියලා. ආහාර කල් තබා ගැනීම කියන්නේ මොකක්ද? සරලව කිව්වොත් එහෙම අපි දන්න දෙයක් තමයි ආහාරයක් ඕනම ආහාරයක් නරක වෙන්න බලනවා නේ. මේ නරක වෙන එක කල් තබා ගැනීමේ ක්‍රියාවලියක් තියෙන. ඉන්නේ ක්‍රියාවලිය තුල තමයි ආහාර පරිරක්ෂණය කියන එක අපි සාකච්ඡා කරන්නේ. අපි මුලින්ම මේකේ ආහාර පරිරක්ෂණයේ තියෙන වැදගත්කම සාකච්ඡා කළෙමු. මොකද ආහාර පරිරක්ෂණය කියන එක වැදගත් වෙන්නේ ඇයි කියන එක. අපි දන්න දෙයක් තමයි වරක කාලෙට ගස්සට වරක ඉදිලා කුණු වෙලා යනවා. ගොයම් කාලෙට අපි බලාගෙන ඉන්න මිලාඩු වෙයි කියලා මිලාඩු වෙන්නෙත් නැහැ. හැබැයි අපිට ඒ වුණාට වෙන දෙයක් තමයි ගොවියෝ මැසිවිලි නගනවා අපිට මේ ටික විකුණ ගන්න බෑ කියලා. වට්ටක්ක ගොවියා එහෙන් මැසිවිලි නගනවා අපිට මේ ටික විකුණ ගන්න බෑ කියලා. එහෙනම් අපි බලමු මේ ආහාර පරිරක්ෂණයේ තියෙන වැදගත්කම් පිළිබඳව සාකච්ඡා කරමු. අපි මුලින්ම බලමු ආහාර පරිරක්ෂණය කියන්නේ මොකක්ද කියලා. අපි දන්න දෙයක් තමයි ආහාර නරක වීම කියන ක්‍රියාවලිය ගත්තයින් පස්සේ මේක වෙන්න පුළුවන් ප්‍රධාන විදිහටම අවස්ථා තුනකින්. කෘන්තකයන් වගේ සත්තු නැත්නම් පලිබෝධික සත්තු මේ වගේ සතුන් හානි කරායින් පස්සේ අපි දන්නවා මේ ආහාරය තවදුරටත් භාවිතයට ගන්න පුළුවන් තත්යකට එන්නේ නැහැ. ඒ වගේම තමයි ඕනෑම ආහාරයක් තුළ ස්වන් විදිහට එන්සයිම ශ්‍රාවි ක්‍රියාවලිය තුළ ඕනෑම ආහාරයක් නරක වීමක් සිද්ධ වෙනවා. ඊට අමතරව අපිට දැවැන්ත ප්‍රශ්නය වෙලා තියෙන එතන දැන් දෙකම වළක්ව ගන්න පුළුවන් වුණත් දැවැන්ත ප්‍රශ්නයක් තියෙනවා සුද්ධ ජීවීන් මගින් සිදු කරන ලබන ආහාර නරක වීම කියන එක. ඉතින් ඔබගේ ආහාර පරිරක්ෂණය කියන මාතෘකාව යටතේ අපි මෙතෙන්දී සාකච්ඡා කරන්න ප්‍රධාන විදිහටම සුද්ධ ජීවීන් මගින් ආහාර නරක වීමේ ක්‍රියාවලිය කොහොමද මර්ධනය කරගන්නේ නැත්නම් කොහොමද නවත්තගන්නේ මෙන්න මේ සඳහා අපි මොකද කරන්නේ කියන ක්‍රියාවලිය තමයි අපි ආහාර පරිරක්ෂණය කියන මාතෘකාව යටතේ කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. බලමු අර මම කියවනේ ඉස්සෙල්ලාම මේක මේ ආහාර පරිරක්ෂණය ඉතා වැදගත් කියලා. ඔබ දන්නවා මේ වෙනකොට ලෝක ජනගහනය කොච්චරද? ලෝක ජනගහනය බිලියන 7.8ක් මේ වෙනකොට වෙලා තියෙනවා. මේ බිලියන 7.8 2050 වෙනකොට බිලියන අඩුම ගානේ බිලියන 9.8ක් විතර වෙයි කියලා ඇස්තමේන්තු කළා. 2030 වෙනකොට මේක බිලියන 8.6ක් වෙයි කියලා ඇස්තමේන්තු කළා තියෙනවා. මේ වැඩි වෙන ජනගහනයට ආහාර සැපීම කියන එක මම හිතන්නේ අපිට මුහුණ දෙන බරපතලම අභියෝගයක්. මෙන්න මේ වැඩි වෙන මිනිස් ජනගහන ආහාර අවශ්‍යතා සපුරාලීම සඳහා අපිට ආහාර පරිරක්ෂණය කියන ක්‍රියාවලිය කොහොමද යොදා ගන්න පුළුවන් ඒක උදව් වෙන්නේ කොහොමද කියලා අපි බලමු. අපි දන්න දෙයක් තමයි ඉතා විශාල විදිහටම සිදුවෙන දෙයක් තමයි ආහාර නාස්තිය. ලෝක ආහාර සංවිධානයේ ප්‍රකාශ කරන විදිහට ද්වීපතේ ලෝකේ වාර්ෂිකව නිපදවන ආහාර වලින් 3 එකක් ස්කන්ධයෙන් කිව්වොත් එහෙම ටොන් බිලියන 1.3ක් විනාශ වෙලා යනවා වාර්ෂිකව. මේක නිපදවන ආහාර ප්‍රමාණය 130ක් විතර ප්‍රමාණයක් වෙනවා. මේ 130 මේ ඉතා විශාල විදිහට ආහාර අපතේ යෑමක් වෙනවා. මෙන්න මේ ආහාර අපතේ යෑම අපිට අවම කරගන්න පුළුවන් කිසියම් විදිහකට ආහාර පරිරක්ෂණ ක්‍රියාවලිය වලට ගියොත් එහෙම. ඊළඟට තවත් මේකේ තාමත් කාරණාවක් ආහාර පරිරක්ෂණ ක්‍රියාවලිය තුළින් අපිට මේ අමුද්‍රව්‍ය තියෙනවා මේවා
බාල අමුද්‍රව්‍ය, මිල අඩු අමුද්‍රව්‍ය. නමුත් මේවා ගුණාත්මක මේ පෝෂණීය ගැන එකතු කරලා වැඩි කිරීමක් කළා අපිට ප්‍රයෝජනවත් ආහාර බවට පත් කර ගැනීම හැකියාව තියෙනවා. ඒ වගේම තමයි තව මේ කාරණාව ඔබ දන්නවාද? ලෝකෙ නිපදවන සෝයා නිෂ්පාදනයේ 40%ක් අපි කනවද? නෑ, අපි කන්නේ නෑ. අපි 40%ක්ම දෙන්නේ සත්තුන්ට. සෝයා නිෂ්පාදනයේ 40%ක් සත්තුන්ට අපි දෙන්නේ. ඒ විතරක් නෙමෙයි, අපි ලංකාවේ නම් අපේ ප්‍රධාන ආහාරය සහල්. හැබැයි සහල් ගත්තත් බොහොමයක් රටවල් වල සත්ත්ව ආහාරයක් විදිහට නිපදවෙන්නේ. සත්තුන්ට මේක පාවිච්චි කරන්නේ. එහෙනම් මෙන්න මේ අනවශ්‍ය විදිහට සතුන්ට ලබා දෙන ආහාර අපිට පුළුවන්කම තියෙනවා නම් මනුෂ්‍ය පරිභෝජනය සඳහා සකස් කරලා දෙන්න. මම හිතනවා ආහාර පරිරක්ෂණ ක්‍රියාවලිය තුළ අර වැඩි වෙන මිනිස් ජනගහනයේ ආහාර අවශ්‍යතා සම්පූර්ණ කිරීමේදී ඉතා ලොකු පිටුවහලක් වෙනවා. මේ කාරණාවත් ඉතින් අපිට අමතක කරන්න බෑ. මොකද අමතක කරන්න බැරි මිනිස්සු ගැන අපි කතා කළාට අපේ වටපිටා ඉන්න සත්තු ගැනත් අපි බලන්න ඕනේනේ. මේ සත්තුන් ගත්තයින් පස්සේ අපිට තියෙන හොඳම කැම ටික අපි සත්තුන්ට දෙනවද? නමුත් මේගොල්ලන්ට ගුණාත්මක භාවයෙන් වැඩි ආහාර ටිකක් දෙනවා. මිනිස්සුන්ට පාවිච්චි කරන්න බැරි කිසියම් විදිහකට ගත්තොත් මේ බාල වර්ගයේ නැත්නම් අපි ඉවත දාන ආහාර ගුණාත්මක වැඩි කළා පරිරක්ෂණ ක්‍රියාවලිය තුළින් පෝෂණීය සත්ත්ව ආහාර බවට පත් කරලා දෙන්න පුළුවන්. එතනිනුත් වෙන දේ තමයි අර සත්තුන්ට දෙන ආහාර ප්‍රමාණයක් අඩු වෙනවා. ඒ කියන්නේ වැඩි වෙන මිනිස් ජනගහනයට ආහාර ලබා දීමේ හැකියාව තවදුරටත් වැඩි වෙනවා කියන එක. ඊළඟට ගත්තයින් පස්සේ ඊළඟට මේක තමයි සුලභම ආහාර පරිරක්ෂණයේ දකින්න. මොකද අපි දන්න දෙයක් තමයි වට්ටක්ක හැදෙන්නේ එක කාලෙක, හැබැයි අවුරුදු පුරා වට්ටක්ක නැහැ. දෙහි හැදෙන එක කාලෙක අවුරුදු පුරා නැහැ. හැබැයි මේ සහල් හැම කාලෙම වෙන්නේ නැහැ නේ. යලකන්නේ මහ කන්නේ ලැබෙන්නේ. මහ කන්නේ ගොඩක් ලැබෙනවා, යලකන්නේ පොඩ්ඩක් හම්බෙනවා. අනිත් කාලවලදී බඩගින්න ඉන්නවා. නෑ. අපි මොකද කරන්නේ? මේවා පරිරක්ෂණය කළා මේ වසර පුරා භාවිතයට ගැනීමක් සිද්ධ කරනවා. ඒ විතරක් නෙමෙයි. ඔයගොල්ලෝ දන්න දෙයක් තමයි සමහර අපි දන්න දෙයක් තමයි එලකිරි ටිකක් බොන්න කිව්වම දුවේ එලකිරි ටිකක් බොන්න පුතේ බොන්න කිව්වම හරිම ගඳයි. මේක නම් බොන්න බෑ කියලා කියන. හැබැයි යෝගට් එක ගෙනල්ලා දුන්නම හරි ආසාවෙන් කනවා. අපි මීකිරි බොන්න කැමතිද? නෑ, මීකිරි බොන්න කැමති නෑ. හැබැයි මුදෝපු කිරි අපි කන්න කැමති. නේ? ඉතින් මම මෙතෙන්දී කියන්න අපිට මේ පරිරක්ෂණ ක්‍රියාවලිය තුළදී සිද්ධ වෙන දෙයක් තමයි මේ ආහාර වලට රස එකතු කරනවා, ගුණ එකතු කරනවා, පෝෂණය එකතු කරනවා. ඊළඟ මේ තුලින් පාරිභෝජික රුචිකත්වයට ඊළඟට පාරිභෝගිකයේ ඉල්ලුමට අවශ්‍ය කරන විදිහට ආහාරය සකස් කරලා විවිධාංගීකරණයක් කරලා ලබා දීමට හැකියාව මේ තුල තියෙනවා. ඒ විතරක් නෙමෙයි. බලන්නකො පරිරක්ෂණයේ තියෙන ක්‍රියාවලිය තුළ තියෙන අපිට ගියයින් පස්සේ අපි යෝගට් එක ගත්තා, කැඩුව කෑවා. චීස් එක මොකද වෙන්නේ? අපි චීස් එක ගත්තා කෑවා. කිසිම ප්‍රශ්නයක් නැහැ. මොකද මේ ආහාර ශනිකව පාවිච්චි කරන්න පුළුවන්. කිසිම ගැටලුවකින් තොරව ශනිකව ආහාර භාවිතයට ගන්න පුළුවන්කම තියෙනවා බොහොමයක් ආහාර. ඊළඟ කාරණා මොකක්ද? ආහාර සම්බන්ධයෙන් තියෙන ඊළඟ බරපතලම කාරණාව තමයි ආහාර ඇතැම් වෙලාවට නරක වෙනවා. ඇතැම් වෙලාවට මොකද වෙන්නේ? විෂ වෙනවා. නමුත් ආහාර පරිරක්ෂණ ක්‍රියාවලිය තුළින් සුද්ධජීවීන්ගේ ක්‍රියාකාරීත්වය අපි අඩාල කරනවා. සුද්ධජීවීන්ගේ ක්‍රියාකාරීත්වය අඩාල කිරීම තුළ මොකද වෙන්නේ? සුද්ධජීවීන්ගෙන් ආහාරයට විෂ එකතු වෙන එක, ආහාරය තුළ ව්‍යාජනක සුද්ධජීවීන් වැඩෙන එක නතර වෙනවා. ඒ තුළ එම පරිරක්ෂණය කරපු ආහාර පරිභෝජන ලක් කරනකොට අපිට කිසියම් විදිහට ගැරන්ටියක් ලැබෙනවා ලෙඩ හැදෙන්නේ නැහැ කියලා කිසියම් ප්‍රමාණයකට. මොකද නැත්තම් සල්මොනෙල්ලා කෙනෙක් හරි ස්ටෙෆිලොකොකස් කෙනෙක් හරි ඉඳලා අපි ආහාරය ගත්තොත් එහෙම මොකද වෙන්නේ කියලා දුවේ පුතේ ඔයගොල්ලෝ 9 වෙනි ඒකකේ සුද්ධජීවී විද්‍යාව යටතේ ඔයගොල්ලෝ ඉගෙනගෙන තියෙන්නේ. එහෙනම් මෙන්න මේ පරිරක්ෂණය මෙච්චර මේ වැදගත් කියන. දැන් ඔබ ආහාර පරිරක්ෂණය වැදගත් වෙන්නේ කොහොමද කියන එක ඔබ දැනගත්තා. ආහාර පරිරක්ෂණය වැදගත් වෙන්නේ කොහොමද කියන එක ඔබ දැන් කතා කරගත්තා. මෙන්න මේ පරිරක්ෂණය කරගන්නේ කොහොමද කියන එක ගැන අපි කතා කරගන්නේ යමු. ආහාර පරිරක්ෂණය කරගන්නේ කොහොමද? සරලයිනේ කතන්දරේ. මේක හරි සරලයි. මේක කරන්නේ සුද්ධජීවීන් නම් මොකද කරන්න ඕනේ? මේගොල්ලෝ එන එක නවත්තන්න ඕනේ. පොඩ්ඩක් ඉන්න කියලා. නවත්ත ගන්න බැරි වුණොත් මොකද කරන්න ඕනේ? වැඩෙන එක වළක්ව ගන්න ඕනේ. ඔය දෙකම ඔට්ටු නැත්තම් කරන්න ඕනේ මේ ටික විනාශ කරලා දාන්න ඕනේ. ඉතින් මේ මූලධර්මයේ පදනම් වෙලා තියෙන්නේ මේ මූලධර්ම පදනම් වෙලා තියෙන්නේ මෙන්න මේ සරල කාරණාවන් තුන මත. මොකක්ද? පළවෙනියට ගත්තයින් පස්සේ ආහාරයට සුද්ධජීවීන් ඇතුළින් වැළැක්වෙන එක. මේකට බොක්කලා පාවිච්චි කරන්නේ අපූති ශිල්ප ක්‍රම. ඔයගොල්ලෝ 9 වෙනි ඒකකයේ යටතේ සුද්ධජීවී විද්‍යාව යටතේ මේ හදාarලා තියෙනවා. ඊළඟට අපි සිද්ධ කරන්නේ මොකද්ද? සුද්ධජීවීන්ගේ වර්ධනය සහ ක්‍රියාකාරීත්වය වැළැක්වීම කියන එක. ඊට අපි කරන්නේ සුද්ධජීවීන් විනාශ කිරීම කියන එක. මෙන්න මේ අවස්ථා තුන සිද්ධ කිරීම ආහාර පරිරක්ෂණයේ
මූල ධර්ම විදිහට අපිට හඳුන ගන්න පුළුවන්කම තියෙනවා. ඊළඟට ගත්තයින් පස්සේ අපි බලමු මෙන්න මේ පරිරක්ෂණ මූල ධර්ම තුන පදනම් කරගෙන ආහාර පරිරක්ෂණය කරන්න පාවිච්චි කරන ක්‍රම මොනවද කියන එක. ආහාර පරිරක්ෂණ ක්‍රම මොනවද කියන එක අපි ඊළඟට සාකච්ඡා කරමු. ආහාර පරිරක්ෂණ ක්‍රම. ආහාර පරිරක්ෂණ ක්‍රම ගත්තයින් පස්සේ ක්‍රම ප්‍රධාන විදිහටම අපිට තුනක් තමයි හඳුන ගන්න වෙන්නේ. මොනවද මේ තුන? භෞතිකව සිද්ධ කරන ක්‍රම, රසායනිකව සිද්ධ කරන ක්‍රම, ජීව විද්‍යාත්මකව සිද්ධ කරන ක්‍රම. භෞතිකව ගත්තයින් පස්සේ ඔයගොල්ලෝ දන්නවා රත් කිරීම වගේ දෙයක් ගත්තයින් පස්සේ භෞතිකව සිද්ධ කරන දෙයක්. අපි ඊට පස්සේ ලුණු ටිකක් එකතු කරන එක, පරිරක්ෂක කාරකයක් එකතු කරන එක රසායනිකව සිද්ධ වෙන දෙයක්. ඊට අමතරව ගත්තයින් පස්සේ පැසීමේ ක්‍රියාවලිය වගේ අපි ආහාර කල් තබා ගැනීම පාවිච්චි කරනකොට ඒක ජීව විද්‍යාත්මකව සිද්ධ කරන ක්‍රියාවලිය. එහෙනම් ආහාර පරිරක්ෂණයේ ප්‍රධාන ආකාර තුන විදිහට අපිට හඳුනා ගන්න වෙන්නේ භෞතික ක්‍රම, රසායනික ක්‍රම සහ ජීව විද්‍යාත්මක ක්‍රම කියන තුන. මෙන්න මේ ක්‍රම තුනේදී මොකද කරන්නේ? ඔයගොල්ලෝ 9 වෙනි එකකේ යටතේ නැවත ද්වීපතේ ඔයගොල්ලෝ හොඳට ඉගෙන ගත්තා. ශුද්‍ර ජීවීන් වර්ධනය වෙන්න අවශ්‍ය කරන අවස්ථාවන් මොනවද කියලා. ශුද්‍ර ජීවීන් නිකම්ම හැදෙනවද? මොකද මේ ආහාර නරක කරන ශුද්‍ර ජීවීන් කියන්නේ අපි දන්නවා මේගොල්ලෝ විෂම පෝෂී. මේගොල්ලන්ට කාබනික උපස්තරයක් ඕනේ. කාබනික ආහාර ප්‍රභවයක් ඕනේ. එහෙනම් මේගොල්ලෝ පරිරක්ෂණ ක්‍රමවලදී කළ යුතු එක දෙයක් තමයි ආහාර ප්‍රභවයක් මේගොල්ලන්ගෙන් ඉවත් කරන්න ඕනේ. ආහාර ප්‍රභවය මේගොල්ලන්ගෙන් ඉවත් කරන්න ඕනේ. නැත්තම් මොකද කරන්න ඕනේ? ආහාර ප්‍රභවයේ තියෙන ශුද්‍ර ජීවීන් වර්ධනය වෙන්න ඕන කරන ඊළඟ අත්‍යවශ්‍ය සාධකය මොකක්ද? අත්‍යවශ්‍ය සාධකේ ඔබට මතක් වෙනවා ඇති තෙතමනී කියන එක. ජලය කියන සාධකේ ඊටාම වැදගත් කාරණාවක්. මේ ජලය ඊටාම වැදගත් කාරණාවක්. එහෙනම් එක්ක අපි වීලීම වගේ ක්‍රම මගින් මේ ජලය කියන සාධකය ඉවත් කරන්න ඕනේ. එහෙම නැත්තම් මෙයාට ජීවත් වෙන්න නුසුදුසු පරිසරයක් නිර්මාණය කරන්න පුළුවන්. අපි දන්නවා ශුද්‍ර ජීවීන් කියන කට්ටිය සාමාන්‍ය pH එකේ 7 වගේ ආසන්න pH එකයන් වලදී තමයි මෙයා ඊටමත් හොඳින් හැදෙන්නේ. pH එකේ 6.6 7.5 වගේ පරාසය තමයි මේ තින්ද අපි සාකච්ඡා කරන්නේ. ඉතින් ඔයගොල්ලෝ කියයි ඉතින් අපි ඉගෙන ගන්නනේ අම්ලකාමී ශුද්‍ර ජීවීන් ගැන අපි ඉගෙන ගන්නනේ භාෂ්මකාමී. ඔව් ඒගොල්ලෝ විශේෂිත පරිසර තත්ත්වයටදී ඉන්නවා තමයි. නමුත් අපි කියන්නේ සාමාන්‍ය පරිසර තත්ත්වයටදී සාමාන්‍ය ක්‍රියාත්මක වෙන්නේ මේ pH පරාසය තුල සිටින ශුද්‍ර ජීවීන්. ඊට අමතරව ගත්තයින් පස්සේ ඊළඟට මේගොල්ලෝ නුසුදුසු පරිසර නිර්මාණය කරන්න පුළුවන් දේ තමයි උෂ්ණත්වය කියන සාධකය. ශුද්‍ර ජීවීන් සාමාන්‍යයෙන් ක්‍රියා වෙන්නේ අපේ කාමර උෂ්ණත්වය අවට උෂ්ණත්වය තමයි මේගොල්ලෝ හොඳින්ම ක්‍රියා වෙන්නේ. එතෙන්දී ඉතින් තාපකාමී ශුද්‍ර ජීවීන් ඉන්නවා. සීතකාමී ශුද්‍ර ජීවීනුත් ඉන්නවා. හැබැයි මේ ආහාර නරක වීමට කරන වැඩි හරයක් ශුද්‍ර ජීවීන් මේ කාමර උෂ්ණත්වය අවට ඉන්න සුදු. ඒ හින්දා මේගොල්ලන්ට නුසුදුසු උෂ්ණත්වය නැත්නම් මේගොල්ලෝ සුදුසු උෂ්ණත්වය ඉවත් කිරීම මගින් අපිට ආහාර පරිරක්ෂණ ක්‍රමය සිද්ධ කරන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ආහාර පරිරක්ෂණ ක්‍රම කරද්දී දැන් කල්පනා කරයි මේ එකක් කළොත් හරිද කියලා. නෑ එහෙම එකක් නෑ. අපිට මේ ක්‍රම එකක් හෝ දෙකක් හෝ මේ ක්‍රම හතරම හෝ එකතු කරලා අපිට ආහාර පරිරක්ෂණ ක්‍රම කරන්න පුළුවන්. ඉතින් එහෙනම් ඔබගේ අධ්‍යයනයේ පහසුවට අපිට ඉගෙන ගන්න තියෙන ආහාර පරිරක්ෂණ ක්‍රම මොනවද කියන එක මම දක්වන්නම්. වීලීම, ලුණු දැමීම, ලුණු දමා වීලීම, සීනි දැමීම වගේම පැස්ටරීකරණය, දුම් ගැසීම, රසායනික ද්‍රව්‍ය එකතු කිරීම, විකිරණය වගේවත් ඔබගේ විෂය නිර්දේශය තුළ ඔබට අධ්‍යයනය කරන්න තියෙනවා. මෙතනින් ඊටමත් තරණී අපිට පුරුදු ක්‍රමය තමයි වීලීම කියන එක. වීලීමේදී කරන්නේ මොකක්ද? ජලය වාෂ්ප කරලා එතනින් ඉවත් වෙනවා. එතකොට මොකද වෙන්නේ? ආහාරය තුළ තියෙන ක්‍රියාකාරී ජලය අඩු වෙනවා. සාමාන්‍යයෙන් ආහාරය තුළ ජලය ප්‍රමාණය 15%කට වඩා අඩු වෙනකොට ශුද්‍ර ජීවීන්ගේ වර්ධනය සිදුවෙන එක අඩුවීම සහ වැළැක්වීම සිද්ධ වෙනවා. සාමාන්‍ය හිරුවෙලිය වීලීම සිද්ධ කරන්න පුළුවන්. හැබැයි වර්තමානයේ වෙනකොට ඊටත් වැඩිය විජලන යන්ත්‍ර පාවිච්චි කළ මේ වීලීම සිද්ධ කරනවා. ඉතින් මේකත් ගත්තයින් පස්සේ සහල් ගත්තත්, තිරිඟුවක් ගත්තත් ඊට අමතරව ඇතර මේ වෙනකොට මේක නොකරන එකක් නෑ. මේක අපි කන බොන හැම එළවලුවකටම පළතුරකටම මේ වීලීම කියන කොස් ටිකට ගත්තත්, අන්නාසි ටිකට ගත්තත්, වෙනත් එළවලුවකට ගත්තත්, මේ කොටෙමුකොත් ගොටුකොළ වලට ගත්තත් මේ වීලීමේ ක්‍රියාවලිය අද වෙනකොට සිද්ධ කරනවා. එහෙනම් මේ වීලීම කියන එක අද වෙළඳපොළ තුල ආහාර පරිරක්ෂණය කරන ප්‍රධාන එක ක්‍රමවේදයක් වෙලා තියෙනවා. වැඩිපුර ආස්යන්න තියෙන කාලේදී අරගෙන ඒවා වීලා ඉන්න කෙනෙක්. ඉතින් අපි දන්න දෙයක් තමයි ගමේ ගොඩේදී අපි දන්න දෙයක් තමයි අටකොස් කියලා අහලා තියෙනවා. අටකොස් කියන එක ගත්තයින් පස්සේ මොකද කරන්නේ?
නිකන් අපි මතක් කරගමු. ඔයගොල්ලොත් අහලා ඇතිනේ මේවා නේද? අටකොස් හදනකොට මොකද කරන්නේ? කොස් ටික තම්බලා ඊට පස්සේ මොකද කරන්නේ? මේවා කෑලි වලට කපලා මේවා වේල ගන්නවානේ. වේලගෙන ඊට පස්සේ මේක වියලි අසුරුමක සකස් කරලා අපිට සෑහෙන කාලයක් තියාගන්න පුළුවන් නේ. ඊට අමතරව තව මේ වික්‍රම අපිට ගොඩක් මේ වගේ තියෙනවා. අපි ඊට පස්සේ ගමු ඊළඟ ක්‍රමයකට යමු. ලුණු දැමීම. ලුණු දැමීම කියන්නේ පරණ ක්‍රමයක්. පැරණි ක්‍රමයක්. ලුණු දැමීමේ තියෙන විශේෂ අවස්ථය තමයි ලුණු වල තියෙන එක්තරා විදිහේ පරිරක්ෂක ගුණයක්. නැත්නම් සුද්ධ ජීවීන් විනාශ කිරීමේ හැකියාව නැත්නම් ඒගොල්ලෝ වර්ධනය අඩාල කිරීමේ හැකියාවක් තියෙනවා. ඊට අමතරව ලුණු දැමීම තුල ඒ තුල ආශ්‍රිත ක්‍රියාවලිය සිද්ධ වෙලා ආහාරය තුළ ප්‍රයෝජනයට ගත හැකි ජල ප්‍රමාණය අඩු කිරීමක් සිද්ධ කරනවා. ඒ ආහාරය තුළ ප්‍රයෝජනයට ගත හැකි ජලය අඩුවීම තුළ සුත්‍ර ජීවීන්ට ඒ තුළ වර්ධනය වෙන්න තියෙන හැකියාව නැති වෙලා. මේකට බොහොමයක් සරල උදාහරණයක් තමයි මත්ස්‍යනි එකක් පරිරක්ෂණය කිරීම සඳහා ලුණු දැමීම කියන එක භාවිතා කරනු ලබන. එතකොට අපි බලමු ඊළඟට ලුණු දමා වීලීම කියන එක. ලුණු දමා වීලීම කියන එක. ලුණු දමා වීලීමේදී මොකද කරන්නේ? මේක නේද හරිම ලේසි නේද? ඔයගොල්ලෝ අහලත් ඇති දැකලත් ඇති. මාළුවා හොඳට සුද්ධ කරලා කපලා ලුණු දාලා වේලන. මෙතෙන්දි වැඩ දෙකක් වෙනවා. වේලනකොට හිරු එළියේ හින්දා මොකද වෙන්නේ? ජලය ඉවත් වෙනවා. අනිත් අතට ලුණු හින්දා පරිරක්ෂණ ක්‍රියාවලියක් සිද්ධ වෙනවා. මේක අපි බොහෝ වෙලාවට කරවල සකස් කිරීමේදී දකින්නේ. අපි බලමු මේ කරවල කොහොමද හදාගන්නේ කියලා පුංචි වීඩියෝකට අපගේ අවධානය මේ අවස්ථාවේදී යොමු කරමු. ඔබ දැක්කා කරවල හදාගන්න හැටි. මෙතනින් අපි යමු සීනි දැමීම නැත්නම් සීනි එකතු කිරීම කියන එක. සීනි දැමීම කියන එකත් සීනි වල අපි කන්න ආසයි විතරක් නෙවෙයි. සීනි වල තියෙන ගුණය තමයි ආහාරයකට සීනි දැම්මෙන් පස්සේ සීනි වලට පුළුවන්කම තියෙන ආශ්‍රිතික ආතතියක් ඇති කළා ආහාරය තුල තියෙන ප්‍රයෝජ්‍ය ජලය එතනින් ගන්න. එතනදි වෙන දෙයක් තමයි ආහාරය තුල ජලය සම්පූර්ණ ඉවත් වීම නෙවෙයි වෙන්නේ. නමුත් සුද්ධ ජීවීන්ට ප්‍රයෝජනයට ගත හැකි ජලය ඉවත් වීමක් සිද්ධ වෙනවා. ඒ තුල මොකද වෙන්නේ? සුද්ධ ජීවීන්ට වර්ධනය කියන එක නතර වීමක් සිද්ධ වෙනවා. නැත්නම් වර්ධනය අඩාල වීමක් කියන. මෙතෙන්දී සීනි ගන්න ආකාර තියෙන ස්පටික ආකාරයෙන් පාවිච්චි කරනවා නැත්නම් පැණි ආකාරයෙන් පාවිච්චි කරනවා. ජෑම් වගේ එකක් හදනකොට මොකද කරන්නේ? හොඳින් පිරිසුදු කරගත්ත පළතුරු අපි ගත්තොත් එහෙම අන්නාසි වගේ දෙයක් ගත්තොත් එහෙම අන්නාසි හොඳින් පිරිසුදු කරලා අරගෙන මේවා කෑලි වලට කපලා ඊට පස්සේ මේක මම ඉක්මනින් කියාගෙන යන්නේ මේකේ වාචනයක දාලා බොහෝ වෙලාවට ඊට සමාන ස්කන්ධයක් වගේ සීනි යොදලා ඊට පස්සේ මොකද කරන්නේ? මේක පදමට එනකන් රත් කළා ඊට පස්සේ මොකද කරන්නේ? ජීවාණුහරණය කරපු වාචන වල මේවා ඇසිරීම සිද්ධ කරනවා. මෙතෙන්දී සිද්ධ වෙන්නේ අර සීනි වලින් කරන දේ තමයි ඒකට රසයකුත් එකතු වෙනවා. ඊට අමතරව සීනි වලින් සිදුවෙන දේ තමයි ආහාරයේ තියෙන ආශ්‍රිතික ආතතියක් ඇති කළා සුද්ධ ජීවීන්ට වර්ධනය වෙන්න තියෙන හැකියාව වළක්වලා දානවා. පුහුල් දෝෂ ටිකක් හදාගන්නෙත් එහෙමයි නේද? පුහුල් කන්න කැමති නෑනේ. හැබැයි ඉතින් පුහුල් දෝෂය ආසයි. පුහුල් කෑලි සුද්ධ කරලා පොඩි කෑලි වලට කපලා මේවා ඊට පස්සේ මොකද කරන්නේ? සීනිත් එක්ක එකතු කරලා රත් කරලා සිදු කරන ක්‍රියාවලියක් තමයි එතෙන්දි කරන්නේ. අපි ඊට පස්සේ යමු මේකත් එදිනදා ජීවිතයේදී අපේ ගෙවල් වල ඉස්සර දුම් මැස්සවල් තියෙනවා. මේ දුම් මැස්සත් එක්ක මේ දුම් ගැසීම කියන එකත් අපිට ඉතාමත් හුරු පුරුදු දෙයක් වෙලා තිබුණා. හැබැයි වර්තමානයේදී මේ අපේ ගෙවල් වල නැහැ. මොකද ගෑස් එකේ දුම් ගහන්න ක්‍රමයක් නැහැ. හැබැයි මේක වාණිජ විදිහට මේ දුම් ගැසීම කියන එක අදටත් සිද්ධ වෙනවා. දුම් ගැසීමේදී සිද්ධ වෙන ක්‍රියාවලිය මොකක්ද? මේ දුමෙන් හින්දා ආහාරය කිසියම් විදිහකට පිසීමකට ලක් වෙනවා. මේ පිසීම තුළ ආහාරය රසවත් වෙනවා. ඒ විතරක් නෙවෙයි. දුමේ තියෙනවා සුද්ධජීවී නාශක ගුණය. ඒ වගේම දුමේ තියෙනවා ප්‍රතිඔක්ෂිකාරක ගුණය. මේ තුල සුද්ධජීවීන්ට ආහාරය තුල වර්ධනය වෙන්න තියෙන හැකියාව නැති වෙලා යනවා. ඊට අමතරව දුම් ගහපු ආහාර වලට කට්ටිය කැමති වෙන එක තව හේතුවක් තමයි මේකේ තියෙන සුවඳ, මේකේ තියෙන රස. මොකද මේ දර වලින් එකතු වෙන හයිඩ්‍රෝකාබන් සුවඳ මේකත් එක්ක එකතු වෙලා තියෙනවා. බොහෝ වෙලාවට දුම් ගැසීම කියන එකත් මස්, මාළු වගේ ආහාරات සමග අපිට දකින්න ලැබෙනවා. මේ ඔබට දකින්න ලැබෙන්නේ දුම් ගැසීමේ අවස්ථාවක් තමයි ඔබට මේ දකින්න ලැබෙන්නේ. අපි ඊළඟට ක්‍රමයට යමු. තාප රත් පිළියම. තාප රත් පිළියම කියන එකේදී මේ බොහෝමයක් පරිරක්ෂක ක්‍රමවල
මූලික අවස්ථාවක් විදිහට තමයි තාපරාත් පිළීම. මොකද කරන එකක් තමයි මේ තාපරාත් පිළීම කියන එක. ආහාරය මුලින් රත් කරගන්න සාමාන්‍ය ජලයේ තාපාංකයකට වගේ ආසන්න උෂ්ණත්වයකට රත් කරනවා. අපි දන්න දෙයක් තමයි ජලයේ තාපාංකයට වගේ එනකොට මේ ව්‍යාධිජනක සුද්ධ ජීවීන් බහුතරයක් සම්පූර්ණයෙන්ම විනාශ වෙලා තියෙනවා. ආයි තව කවුරුවක්වත් ඉතුරු වෙන්නේ නැත්තරමටම විනාශ වෙලා තියෙනවා. ඒ හින්දා මේ තාපරාත් පිළීම කියන එක බොහෝමයක් පරිරක්ෂක ක්‍රමවල මූලික අවස්ථාවක් විදිහට පාවිච්චි කරනවා. ඒ හින්දා මේ තාපරාත් පිළීමේ ද්වයන් පස්සේ ආහාර පිසීමකට ලක් වෙලා තියෙන්නේ. ඒ හින්දා මේක තුල මේ ඇසුරින් කිරීම තුල ඊළඟට පරිරක්ෂණ ක්‍රියාවලිය වඩා පහසු වීමක් සිද්ධ වෙනවා. ඊළඟ අවස්ථාව අපි බලමු පැස්ටරීකරණය කියන එක. පැස්ටරීකරණය කියන අවස්ථාව ගත්තයින් පස්සේ ලුයි පාස්චර් මේක කළා කියන එක ඔබ දැන් 9 වෙනි එකේ යටතේ ඉතාල හොඳින් ඉගෙනගෙන තියෙන්නේ. මේක යටතේ ඔබ ක්‍රමවේදයන් ටිකත් මම හිතන්නේ 9 වෙනි එකේ යටතේ අධ්‍යයනය කළා. අපි මෙතෙන්දී නිකන් මතක් කර ගැනීමක් කරමු පැස්ටරීකරණයේදී මොකද කරන්නේ? පැස්ටරීකරණය කියද්දිම ඔබට මතක් වෙන්න ඕන දේ තමයි මේක සුද්ධ ජීවාණු හරණ ක්‍රියාවලියක් නන් නෙමෙයි. මෙතෙන්දී මොකද කරන්නේ? ව්‍යාධිජනක සුද්ධ ජීවීන් ටික ඉවත් කරලා දාන එකයි. ඊට පස්සේ ඉවත් කළා මේගොල්ලෝ මොකද කරන්නේ? අඩු උෂ්ණත්වයක මේක තියාගන්න. මෙහෙම අඩු උෂ්ණත්වයක තියාගත්තයින් පස්සේ මේ කාලයක් තියාගැනීමේ හැකියාව තියෙනවා. එතකොට අපිට මෙන්න මේක මේ කිරි පැස්ටරීකරණය කියන අවස්ථාව ඔබට වඩා හොඳින් යම් පැහැදිලි කර ගැනීම සඳහා අපි පුංචි වීඩියෝ දර්ශනයක් තියෙනවා. අපි මේ වීඩියෝ දර්ශනයට යොමු වෙලා අපි කිරි පැස්ටරීකරණය කියන එක පැස්ටරීකරණ ආහාර ඇසුරුම් කර ගැනීමේ ක්‍රියාවලිය මේ තියෙන්නේ එකට අදාළ පින්තූරයක්. මේ පින්තූරෙන් පෙන්වන මුලින්ම ෆ්‍රෙෂ් මිල්ක් එක එනවා නැත්නම් නැවුම් කිරි එනවා. මේ නැවුම් කිරි රත් කිරීමේ ක්‍රියාවට ලක් කළා ඊළඟට ඒ මොහොතේම සිසිල් කළා එළියට ගන්නවා බෝතල් කළා මේක අපි කියනවා පැස්ටරීකృత කිරි කියලා. ඔබ දන්නවා දැනටත් පැස්ටරීකරණය කරන්න පුළුවන් ආකාරයන් තියෙනවා. මොනවද? HTST ආකාරය. HTST ආකාරය කියලා කියන්නේ අධි උෂ්ණත්ව අවස්ථාව. අධි උෂ්ණත්වයක් පාවිච්චි කරන අවස්ථාව. හැබැයි කෙටි කාලයක්. සෙල්සියස් 72ක තත්පර 15ක් වගේ කාලයක් පවත්වා ගැනීම කරා. ඊළඟ අවස්ථාව මොකද්ද? LT කියන අවස්ථාව. මෙතනදී අඩු උෂ්ණත්ව දිගු කාලයක්. සෙල්සියස් 63ක් වගේ උෂ්ණත්වයක මිනිත්තු 30ක වගේ කාලයක් පාවිච්චි කරා. ඔබ දන්නවද දැන් ස්ටැපෙලොකොකස් ඇවරියස් වගේ කෙනෙක් විනාශ වෙන්නේ කොයි වගේ උෂ්ණත්වයකද? එයා උෂ්ණත්වයෙන් සාමාන්‍ය සෙල්සියස් 66ක් වගේ උෂ්ණත්වයකින් තමයි එයා විනාශ වෙන්නේ. ඊකොලයි වගේ කෙනෙක් එයා 65.5ක් වගේ උෂ්ණත්වයකින් තමයි එයා විනාශ වෙන්නේ. එතකොට 63 උෂ්ණත්වයට රත් කළොත් මොකද වෙන්නේ? අර වගේ ව්‍යාධිජනක නැත්නම් ආහාර විෂක නැත්නම් සුද්ධ ජීවීන් විනාශ වීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඒ හින්දා පරිශනාත්මක හොයාගෙන තියෙන වඩා සුදුසු උෂ්ණත්වයක් විදිහට අපිට ගන්න පුළුවන් සෙල්සියස් 72 තප්පර 15ක් කියන එක. හැබැයි මෙතන අමතර කාරණාවක් තියෙනවා. 63 යනකොට ආහාර රත් වෙන ප්‍රමාණය අඩුයි. ඒ හින්දා පෝෂණය හානි වෙන්න තියෙන අවස්ථාව අඩුයි. 72ට යනකොට පෝෂණය හානි වෙන්න තියෙන අවස්ථාව වැඩි. නමුත් 72 දී ගත කරන කාලය අඩු හින්දා පෝෂණය හානි වීමට තියෙන අවම අවස්ථාවක් තමයි එතනදී සිද්ධ වෙන්නේ. ඒ හින්දා වඩා ආරක්ෂිත ක්‍රමය වෙන්නේ උෂ්ණත්වයේ සෙල්සියස් 72ක තත්පර 15ක අවස්ථාව. හැබැයි ඉතින් මේකෙදී සිද්ධ වෙන කාරණාව ඔබ අවබෝධ කරගත යුතු කාරණාව තමයි මේකෙදි රසයට වයනයට මේකෙදි හානිය වෙන්නේ තාමත් අඩුවෙන් වෙන්නේ. පෝෂණ අන්තර්ගතයට හානි වෙන්නේ තාමත් අඩුයි. ඒ හින්දා පැස්ටරීකරණය කිරි බොහෝ වෙලාවට රසවත් කිරි විදිහට අපිට භාවිතා ගන්න පුළුවන්. නමුත් මේ ඔබට දක්ෂින දර්ශන පෙළ තමයි මා හිතන්නේ අද වෙනකොට අපි බොහෝ වෙලාවට ෆ්‍රෙෂ් මිල්ක් කියලා බොන කිරි පැකට් වල ඇත්ත කතන්දරේ. මොකක්ද? අද වෙනකොට කරන්නේ මොකද්ද? UHT අවස්ථාව නැත්නම් ඉතා ඉහළ උෂ්ණත්වයකට රත් කිරීම. ඔයගොල්ලෝ දැන් ඔය සුපිරිවෙල කඩවල වලට එමේ යනවනේ නේද? ගිහලා ෆ්‍රෙෂ් මිල්ක් එක ගන්නවනේ. ඔය ප්‍රාක් වල තියෙන එක අරගෙන පොඩ්ඩක් දෙපැත්ත හරවලා බලන්න. බලන්නකො පොඩියට ගහලා තියෙනකො UHT කියලා. නේ? ඒ කියන්නේ මොකද්ද? අල්ට්‍රා හයි ටෙම්පරේචර් කියන එක. මේ අවස්ථාවේදී සාමාන්‍ය 140ක වගේ උෂ්ණත්වයක තත්පර 5කට අඩු කාලයක්
කිරි රත් කර ගැනීමක් තමයි කරන්නේ. මේ විදිහට රත් කරගත්තාම කිසි බය වෙන්න එපා. සියලු විද්‍යාඥයන් දැන් මැරලා තියෙන්නේ. මේක කිසිම කරදරයක් නැතුව මාස 9කට එහා කාලයක් ශීතකරණයෙන් බැහැරව තියාගන්න පුළුවන්. අර HTST අවස්ථාවේදී තියෙන ගැටලුව තමයි එතෙන්දී සෙල්සියස් 72 තප්පර 15 තියාගෙන ගන්න කිරි එක අපි තියාගන්න ඕනේ ශීතකරණයක් තුල. මෙතනදී ශීතකරණයෙන් බැහැරව මේ කිරි අපිට තබා ගැනීම හැකියාව තියෙනවා. ඒක තමයි ඔබ මූලිකව හඳුනාගත යුතු අවස්ථාව වෙන්නේ. ඊළඟ ක්‍රමයට අපි යමු වෙමු අධිශීත කිරීම කියන එක. අධිශීත කිරීම කියන්නේ මොකක්ද? ඍණ 18ක් ඍණ 30කට වගේ. ආහාරය අපි කරන්නේ ඍණ 18ක් ඍණ 30ක් වගේ උෂ්ණත්වයකට මොකද කරන්නේ? විනාඩි 15ක් පැය දෙකක් වගේ කාලයක් ඇතුළත ඉතා ශීඝ්‍රයෙන් මේක සිසිල් කිරීමකට ලක් කරනවා. මෙහෙම ශීඝ්‍රයෙන් සිසිල් කිරීම තුළ ශුද්ධජීවීන් වර්ධනය සහ ශුද්ධජීවීන් තුළ පැතිරීමේ ක්‍රියාවලිය නතර වීමක් සිද්ධ වෙනවා. ඒක වැළකීලා. මෙහෙම පරිරක්ෂණය කරගත් ආහාරයේ හැබැයි ඉතින් ගබඩා කරන්නත් ඕනේ ශීත කාමරවල. ඒකත් සෙල්සියස්ක ඍණ 18ක් ඍණ 30ක් වගේ උෂ්ණත්වයක තමයි ඒක තියාගන්නත් වෙන්නේ. මේකත් බොහෝ වෙලාවට මස් මාළු වර්ගයේ අගේ ආදිට මේකත් බොහෝ වෙලාවට පාවිච්චි කරනවා. ඊළඟට අපිට සුපුරුදු එක අපේ ගෙදර ශීතකරණයත් එක්ක එන එක ශීත කිරීම කියන අවස්ථාව. ශීත කිරීමේ අවස්ථාව ගත්තයින් පස්සේ මේක සෙල්සියස් 4ක් සෙල්සියස් 7ක් වගේ උෂ්ණත්වයක තමයි පරාසය රැඳෙන්නේ. මෙතෙන්දි කරන්නේ සුද්ධ ජීවීන්ගේ ක්‍රියාකාරීත්වය කිසියම් විදිහකට මන්දගාමී කිරීම නැත්නම් අඩු කිරීම තමයි කරන්නේ. මෙතෙන්දි අපිට පුරුදු වෙන්නේ නේද? අපි දන්නවා උදේට බත් එක කාලා සමහරට එළවලු ටික බෙදාගෙන ඉවරලා අම්මලා තාත්තලා අම්මලා මොකද කරන්නේ? දානවා ෆ්‍රිජ් එකේ. අවසරත් ගන්න පුළුවන්. මොකද එළිය තිබ්බොත් මේක නරක වෙන්න බලනවා සමහරවිට. නේ? මේ උෂ්ණත්වය සෙල්සියස් 4 වගේ උෂ්ණත්වය තුළ ආහාරය නරක වීම ප්‍රමාද කිරීමක් කරලා දෙනවා සුද්ධ ජීවීන් මගේ. ඒකයි මේ ක්‍රියාවලියේදී සිද්ධ කරන්නේ ඔබට බොහෝ වෙලාවට පළතුරු ಜಾති පළතුරු විෂ මේ ඕනම දෙයක් ආහාරයක සාමාන්‍ය දින පාවිච්චි කරන අපිට ඕනම දෙයක් ශීතකරණයක පාවිච්චි කරලා කෙටි කාලීනව කල් තබා ගැනීමක් කරන්න පුළුවන්කම තියෙනවා. ඊළඟ අවස්ථාවට යමු. ඊළඟ අවස්ථාවට යමු. මොකක්ද? රසායන ද්‍රව්‍යයේදී රසායන ද්‍රව්‍යයේදී ආහාර පරිරක්ෂක කිව්වම ටිකක් බය වෙනවා මේවට කිමිකල් දාලා තියෙනවා කිව්වෙන් පස්සේ. හැබැයි අපිට සමහර ආහාර කල් තබා ගැනීම සඳහා අපිට ආහාර පරිරක්ෂක යොදා ගන්න වෙනවා. ඒ හින්දාම ගොඩක් වෙලාවට වෙළඳ පොලේ හරි ජනප්‍රියයි මේ ආහාර පරිරක්ෂක ඇතුළත් කරපු නැති ආහාර කියලා වෙළඳ පොලේ දානවා. ඒ අර අපේ තියෙන සාමාන්‍ය මතවාදය අනුව මේ පරිරක්ෂක ආහාර භාවිතයට ගත යුතු නැත කියන මතයෙන්ද. අපි ගොඩක් වෙලාවට MSG කියන පරිරක්ෂකයක් ගැන කතා කරනවා. නමුත් මතක තියාගන්න දේ පුතේ MSG කියන්නේ පරිරක්ෂකයක් නෙවෙයි. ඒක රසකාරකයක් පමණයි. ඒක පරිරක්ෂකයක් නෙවෙයි. මොහොලාට ඔබගේ විෂය නිර්දේශ තුළ සෝඩියම් බෙන්සෝයේට්, EDT ඇසිටික් අම්ලය වගේ පරිරක්ෂක ගැන තියෙනවා. මේ පළතුරු විෂ ගත්තා, පළතුරු ගත්තත් අච්චාරු හදනකොට උනත් අච්චාරු හදනකොට විනාකිරි ටිකක් දානකොට මේ විනාකිරි කියන්නේ පරිරක්ෂක කාරකයන්නේ. ඉතින් මෙන්න මේක ඔබට මේ සාමාන්‍ය දැනුම සඳහා මම මේ සපයන්නේ. මොකද මේක මේ පාඩම් කරගන්න ඕන දෙයක් නෙවෙයි. විෂය නිර්දේශයට අදාළ පරිරක්ෂක උපදැනගෙන සිටියම් ප්‍රමාණවත්. නමුත් ජීව විද්‍යාව හදාන ළමයෙක් විදිහට කවුරු හරි කෙනෙක් ආහාරය දැකලා මේකේ මේ ඊ නම්බරයක් ගහලා තියෙන මොකක්ද අයියේ මොකක්ද අක්කේ මේ ඊ නම්බරේ කියලා ඇහුවොත් මොන හරි කියාගන්න තේරෙන්න ඕනේ. ඊ කියලා කියන්නේ යුරෝපියන් ස්ටෑන්ඩඩ් කියන එක. යුරෝපියන් ස්ටෑන්ඩඩ් කියන එක. මේක ඊ සාමාන්‍ය ආහාර පරිරක්ෂක වලට ඊ 200 ඉඳන් 299 දක්වා අංක ආහාර පරිරක්ෂක වෙනුවෙන් යොදන්නේ. ආහාර පරිරක්ෂක වෙනුවෙන් යොදන්නේ. එතකොට ඔබ දැක ඇති ඊට අමතරව ඊ 100 ඉඳන් 199ටත් යන අවස්ථා මතක තියාගන්න ඒ යොදන්නේ කලරින්ස් වලට නැත්නම් ආහාර වර්ණක වලට. එහෙනම් මේ පරිරක්ෂක මේ කෝඩ් මේ ඊ අංකයේ කිසියම් අර්ථයක් තියෙනවා. මේක තුලින් පාවිච්චි කරන්නේ මේක මිනිස් භාවිතයට සුදුසු ආහාර පරිරක්ෂක බවට යුරෝපීය සම්මතයන් තමයි මේ ඊකින් සඳහන් කරලා තියෙන්නේ. ඊ 200 203 ඔබට පේනවා සෝබික් ඇසිඩ් එක සෝබේට් වගේ ඒවා 213 වගේ බෙන්සෝයික් ඇටි බෙන්සෝයිට් වගේ ඒවා ඊළඟට මස් වගේව පරිරක්ෂණය කරන්න නයිට්‍රයිඩ් නයිට්‍රේට්ස් වගේ පාවිච්චි කරනවා. ඒක 249 250 251 252 වගේ අගයන් වල ඒක තියෙනවා. අපි ඊළඟට යමු විකිරණ භාවිතය ගැන. විකිරණ භාවිතය මේකත් කියනකොට පොඩ්ඩක් ගස්සන කාරණා. මේක කෑවොත් වැඩේ ඉවරයි පිළිකා හැදේ විකිරණශීලී ද්‍රව්‍ය කියලා. විකිරණශීලී ගැන අපි එහෙම බය විය යුතු නැහැ. අපි
ඇමරිකාවේ හරි ඕස්ට්‍රේලියාවේ හැදෙන හරි ඇපල් හරි මිදි ටිකක් හරි කන්න වාසනාවන්ත වෙන්න අවස්ථා දෙකක් තියෙන්න පුළුවන්. එකක් තමයි රසායනික ද්‍රව්‍ය වලින් මේවා පරිරක්ෂණය කරලා අපි අතට එන්නේ. නේ? තව ඊට වැඩි හොඳ ක්‍රමයක් තියෙන්න පුළුවන්. ඒ තමයි මේ විකිරණය මගින් ප්‍රතිකාර කරපු ආහාරයක් වෙන්න. විකිරණය භාවිතය කරන්නේ කෙටි තරංග ආයමයට ආහාරය නිරාවරණය කරනවා. කෙටි තරංග ආහාර නිරාවරණය කළාම ඒකේ තියෙන ශක්තිය මගින් ඒ තුල තියෙන කෘමීන් සංහාරයක් සිද්ධ නැත්නම් කෘමීන් සියලු දෙනා විනාශ වෙලා යන පරිපෝෂණය ව්‍යාජනකින් කෘමීන් වෙනත් මොන හරි සතෙක් ඉන්නේ. හැබැයි ඉතින් මතක තියාගන්න විකිරණය පාවිච්චි කරනකොට නරක වෙච්ච ආහාර වලට මේවා පාවිච්චි කරන්න බෑ. ඇයි? විකිරණය කියන්නේ මේ ආහාරය තුල තියෙන විෂයින් කරන ක්‍රියාවලියක් එහෙම නෙවෙයි. ඒකේ ආහාරය තුල තියෙන විෂයින් කරන්නේ නැහැ. එයා ආහාරය තුල තියෙන විෂයින් කරන්නේ නැහැ. ආහාරය තුල තියෙන විෂය. ඒ හින්දා විකිරණයට යොදන්නෙම ගුණාත්මක තත්ත්වයෙන් ඉහළ ආහාර තමයි විකිරණ ක්‍රියාවලිය සඳහා භාවිතා කරන්නේ. එතනින් කරන්නේ ඉන්න කට්ටිය කාටවත් හැදෙන්න දෙන්නේ නැතුව ඒගොල්ලෝ විනාශ කරලා දාලා ඒගොල්ලෝගේ ක්‍රියාව අඩාල කිරීමක් තමයි සිද්ධ කරන්නේ. අපි මේ විකිරණ භාවිතයේ සම්බන්ධයෙන් අපි පුංචි වීඩියෝ දර්ශන පෙළකට අපි යමු. ඔබගේ දැනුමට මේ ඉතාමත් ඵලදායී වේවි. ඔබට මේ ලකුණු ගැන මතක තියාගන්න රතුරා කියන ලකුණ මේ බලන්න ආහාර මේ අල වගේ දෙයක් පැලවෙන්න තියෙනවා තෙතමනේ විකිරණය ධම්මෙන් පස්සේ ඒක වැඩි අතර වෙනවා මේක ඉතාමත් හොඳට පවත්වාගෙන යන හැකියාව තියෙනවා. ඒක ඇතුලේ ඉන්න සුද්ධ ජීවීන් සියලු දෙනාම විනාශ කළා දා. ඊට අමතරව ගත්තයින් පස්සේ මේක ඉතාමත් නැවුම් තත්ත්වයේ තියෙන්නේ. මෙතන සිද්ධ වෙන ඊළඟ බරපතල කාරණාවක් තමයි ඔබ දැනගත යුතු දෙයක් තමයි දැන් ඔය පිටරටවල තියෙන ආහාර මෙහෙට එනකොට ඒගොල්ලෝ අපිට තෑගි විදියට පලිබෝධිකයෝ කෘමිත් එවන්න පුළුවන්. ඒ ආවෙන් පස්සේ ලංකාවේ ඒගොල්ලෝ ආක්‍රමණශීලී විශේෂ වෙනවා. ආක්‍රමණශීලී විශේෂ විදියට අපේ තියෙන වගාවන් විනාශ කරනවා. අපිට ලෙඩ රෝග ගේ. හැබැයි විකිරණය භාවිතා කළයින් පස්සේ එහෙම කට්ටියට එන්න හම්බෙන්නේ නැහැ. ඒ හින්දා අපිට ආහාරයක් යන්නේදී විකිරණ භාවිතා කළා ප්‍රතිකාර කරපු ආහාරයක් වඩා සුරක්ෂිතයි. ඊට අමතරව විකිරණ පාවිච්චි කරද්දී මේකට රසායනික ද්‍රව්‍ය එකතු කිරීමක් නැත්නම් මේවා රත් කිරීමක් ආදී මේක සිද්ධ කරන්නේ නැහැ. ඒ හින්දා ආහාරයේ තියෙන අර ස්වභාවික ගුණය, ආහාරයේ තියෙන ස්වභාවික වර්ණය, ආහාරයේ තියෙන ස්වභාවික රසය කියන එකට විකිරණ ප්‍රතිකාරය කිරීම ඊටාම වැදගත් අවස්ථාවක් වෙනවා. ඒ හින්දා අප කිසියම් විදියකට තිගැස්මක් ඇති වුණත් ජීවිද්‍යාව හදාරන දුවල පුතල විදිහට ඔයගොල්ලෝ දැනගන්න මේ අනාගතයේදී ආහාර පරිරක්ෂණ තාක්ෂණයේ ප්‍රධාන පිම්ම තියෙන්නේ විකිරණ ක්‍රියාවලිය තුල කියන එක. ඔබට මේ පේන්නේ මේ වීඩියෝ දර්ශනය විකිරණ භාවිතයේදී ඔබ අවබෝධ කරගත යුතුයි මොනවද මේ සඳහා පාවිච්චි කරන විකිරණ කියලා. බොහෝ වෙලාවට බීටා කිරණ නැත්නම් අපි කියනවා අධිවේගී ඉලෙක්ට්‍රෝන කියලා කියනවා. නැත්නම් අධිශක්ති ගමා කිරණ, එක්ස් කිරණ වගේ පාවිච්චි කරනවා. මේක තුන දැනගත්තට ඔබට සාමාන්‍ය දැනුම සඳහා මේ විකිරණ නිර්මාණය කරගන්න කෝබෝල්ට් 60 cesium 137 වගේ විකිරණශීලී ප්‍රභේද පාවිච්චි කරන නමුත් ඒවා පාඩම් කර ගැනීම සඳහා නෙවෙයි ඔබගේ සාමාන්‍ය දැනුම සඳහා එකතු කරපු දේවල්. මේ ලකුණ ගැන මම නැවත සැරයක් මතක් කරන්න මේ රදුරා ලකුණ කියන එක මේක රවුමක් තියෙන මේ රවුම උඩ තියෙන්නේ කඩිරිති තියෙන්නේ මැද තියෙන්නේ ශාකික රූපයක් තියෙන්නේ. මේ රදුරා ලකුණ රටවල් අනුව මේකේ යොදන වර්ණවල යම් යම් වෙනස්කම් සිද්ධ වෙන අවස්ථාවල් තියෙනවා. රතුර ලකුණු කිසියම් ආහාරයක නැත්නම් පැකේජ් එකක නැත්නම් ඇසුරුමක සඳහන් කරලා තියෙනවනේ. ඒ කියන්නේ විකිරණය පාවිච්චි කළා ඒ පරිරක්ෂණය කරපු ආහාරයක් බවට ඒක සහතිකය තමයි මේ රතුර ලකුණින් ලබා දෙන්නේ. ඉතින් මේ ජීවිද්‍යාව හදාරන දරුවෝ විදිහට නැවත සැරයක් අපි විෂය තරුණ වලට අමතරව මෙවැනි දේවල් ගැන දැනගෙන තිබිය යුතුයි. එසේ වුණොත් තමයි අනිත් අයට ඔබට ඔබගේ දැනුම බෙදා හදා ගන්නට පුළුවන්කම තියෙන්නේ. මම ඊළඟට යන්නම් මේ දර්ශනයේට 2030 වෙනකොට සහස්‍ර සංවර්ධන ඉලක්ක යටතේ 12 වෙනි ඉලක්කය නිර්මාණය කළා තියෙන්නේ ආහාර විනාශය අවම කළා කුසගින්න පිරවීම කියන කාරණා. කුසගින්න කියන එක නැති කරන්න කියන එක. 2030 කරන්න පුළුවන් වෙයිද බැරි වෙයිද දන්නේ නැහැ. හැබැයි සහස්‍ර සංවර්ධන ඉලක්කේ තියාගෙන තියෙන්නේ එතන. මොකද කාරණාව ඔබ දන්නවද දුවේ පුතේ? මේ මම කතා කරන හැම තප්පර 3.6කට වරක්ම මිනිස්සෙක් මැරෙනවා. මිනිස්සෙක් මැරෙනවා. ඇයි? කුසගින්න නිසා. ඒ මැරෙන හැම මිනිස්සෙක්ගෙම 175ක් නැත්තම් 4 දෙනෙක්ගේ 3 දෙනෙක්ම පුංචි දරුවෝ. මේක අපි හිතන තරම් සුන්දර කතාවක් නෙවෙයි. මේ ආහාර නාස්ති ආහාර විනාශ වීම කියන එක අපි හිතන තරම්
සුන්දර කතාවක් නෙවෙයි. ආහාර පරිරක්ෂණය කියන එක වැදගත් වෙන්නේ ඒක නිසයි. ඔබ ගත්තොත් එහෙම මේ ඔබට පේන දර්ශන ගත්තොත් එහෙම බොහෝ වෙලාවට දකුණු ආසියාවේ නැත්තම් අපි ගත්තොත් එහෙම අග්නිදිග ආසියාතික රටවල් වල කොහොමද මේ පසු අස්වැන්න හානි වෙන්නේ කියලා ඔබට පේනවා. ඉතා විශාල විදිහට පසුව පළතුරු වගේ ගත්තොත් සාමාන්‍ය 160ක් විතර විනාශ වීමක් මේක දකින්න ලැබෙනවා. ධාන්‍ය වර්ගයක දෙයක් ගත්තොත් එහෙම සාමාන්‍යයෙන් 120ක් 130ක් අතර වගේ ප්‍රමාණයක් විනාශ වෙනවා. මේක ඉතා විශාල විදිහට ආහාර විනාශ වීමක් සිද්ධ වෙනවා. මේ විනාශ ක්‍රියාවලිය තුල 2050 වෙනකොට ලෝක ජනගහනය බිලියන 9.8ක් ඉක්මවනවායි කියලා කියනවා. හැබැයි මේ වැඩි වෙන ජනගහනයට ආහාර දෙන්න කෝ ඉඩක්. මොකද මේ වැඩි වෙන ජනගහනයට ගෙවල් දොරවල් ඕනේ, කර්මාන්ත ශාලා ඕනේ, මන්මාවත් ඕනේ. ඒ හින්දා වගා කළ හැකි ඉඩම් ප්‍රමාණය එන්න අඩු වෙනවා, ඒක සීමිත වෙනවා. වගා කළ හැකි යෙදිය හැකි පිරිසුදු ජලය, සුදුසු ජලයත් ප්‍රමාණයත් එන්න අඩු වෙනවා. හැබැයි මෙහෙම තියෙනකොට මෙහෙම හානියකුත් සිද්ධ වෙනවා. සාමාන්‍ය මෙම හානිය දල වශයෙන් අපි කියනවා පොදුවේ ගත්තයින් පස්සේ කියනවා වාර්ෂික අස්වැන්නේ 130ක් නැත්නම් දල වශයෙන් 103ක් ආහාර විනාශ වෙනවයි කියන එක අපි කියනවා. මේ තියෙන්නේ ලංකාවේ කතන්දරේ. ලංකාවේ සාමාන්‍යයෙන් ගත්තොත් වාර්ෂිකව නිපදවන කෙසෙල් වලින් 20ක් විතර විනාශ වෙලා යනවා. අඹ වලින් 140ක් විතර, ගස්ලබු 145ක් විතර, මිරිස් 125ක් වගේ, ඒ වගේම සහල් වගේ දේකුත් 120ක් වගේ පසු අස්වනු හානිය විදිහට සිදු වෙනවා. මේ ඉතා විශාල ආහාර හානියක් අපි නොදැනුවත්ව වෙන අපේ බත් පිඟානට එන ව්‍යංජන ටික දිහා ගැන බලලා අපි හිතුවට වාර්ෂිකව අස්වැන්න නෙලන අවස්ථාවේ ඉඳන් අපේ අතට එන අවස්ථාව සහ ඊළඟට අපි පාරිභෝජනය කළ ඉවර වෙන මේ සමස්ත ක්‍රියාවලිය තුළ ඉතා විශාල විදිහට ආහාර විනාශයක් සහ නාස්තියක් සිද්ධ වෙනවා. ඒ හින්දා තමයි අපිට මේ වගේ මාතෘකාවක් එන්නේ අපේ මේ ඒකකයේ යටතේ නැත්නම් මේ අද දවසේ සාකච්ඡාව තුළදී මුලින්ම කතා කළේ අපි ආහාර පරිරක්ෂණය යටතේ ආහාර පරිරක්ෂණය ගැන පරිරක්ෂණයේ වැදගත්කම කතා කළා. ඒ පරිරක්ෂණයේ වැදගත්කම කතා කළා. ආහාර පරිරක්ෂණ මූලධර්ම ගැන කතා කළා. පරිරක්ෂණ මූලධර්ම ගැන කතා කළා. පරිරක්ෂණ ක්‍රම ගැන අපි සාකච්ඡා කළා. පරිරක්ෂණය කරගන්නත් අස්වනු හානිය වළක්ව ගන්න ඕනේ. පරිරක්ෂණය කරගන්නත් අස්වනු හානිය කරගන්න ඕනේ. බරපතල ගැටලුවක් තමයි අපේ අස්වැන්න නෙලන ඉඳන් ආහාර සැපයීම් ක්‍රියාවලිය තුළ පාරිභෝජනයට එන අවස්ථාව වෙනකොට අස්වැන්න මොකද වෙන්නේ? විශාල විදිහට හානි වීමක් සිද්ධ වෙනවා. මෙන්න මේ හානිය අපි හඳුන්වනවා පසු අස්වනු හානිය කියලා. අපි බලමු මේ පසු අස්වනු හානියට හේතු මොනවද කියලා. ඔබ දැනගත යුතු දෙයක් තමයි පසු අස්වනු හානියට හේතු මොනවද කියලා. පසු අස්වනු වෙන අවස්ථා ටිකක් තියෙනවා නිතා පැහැදිලිව අපි මතක් කරගමුකෝ මොනවද? එකක් තමයි අස්වැන්න නෙලෙනවා. ඊළඟට මේ අස්වැන්න නෙලපා අස්වැන්න අපි සකස් කිරීමක් වෙනවා. මෙන්න සකස් කළායින් පස්සේ මොකද කරන්නේ? මේවා අපි තව තැනකට අරගෙන යනවා. ඊළඟට ගබඩා කිරීමක් සිද්ධ කරනවා. ගබඩා කිරීමක් කළා ඊළඟට මේක වෙළඳ පොළට එනවා. වෙළඳ පොළෙන් අපේ ගෙදරට එනවා. මෙන්න මේ ක්‍රියාවලිය තුළ මේ චේන් එක තුළ අස්වැන්න හානි වෙනවලු. එහෙනම් අපි දැන් දැනගන්න ඕනේ ඒක වෙන්නේ කොහොමද කියලා. අපි එහෙනම් මෙතනින් එහාට අපි සාකච්ඡා කරමු. මෙන්න මේ අස්වැනු හානිය ගැන. මේ තියෙන්නේ එහෙම හානි විය හැකි අවස්ථා ගැන අස්වැන්න නෙලීමේදී, පරිහරණයේදී, ප්‍රවාහනයේදී, ගබඩා කිරීමේදී, බෙදා හැරීමේදී සහ ගෘහස්ත සැකසුම් ක්‍රියාවලියේදී ආහාරය හානි වෙන්න පුළුවන්කම තියෙනවා. අපි මුලින්ම සාකච්ඡා කරමු අස්වැන්න නෙලීමේදී කොහොමද හානි වෙන්නේ කියලා. ඉතින් අස්වැන්න නෙලීමේදී වෙන මේ හානිය ගැන කතා කරන්න ඉස්සෙල්ලා දුවේ පුතේ නැවත සැරයක් අපි පුංචි වීඩියෝ දර්ශන පෙළක නරබලායමු අස්වැන්න නෙලීම සම්බන්ධ. මේ ඔබට පේන්නේ දැක ඇති වලින් කපන අවස්ථා. සාමාන්‍යයෙන් අපි මැනුවල් නැත්නම් අපි සාමාන්‍ය මිනිස් පරිශ්‍රමයෙන් කරන අවස්ථා. ඊළඟට යන්ත්‍ර පාවිච්චි කරලා කොහොමද ආහාර මෙහෙය කරන එක, මේ අස්වැන්න නෙලන ආකාරය ගැන. මේ තමයි අපේ පාරම්පරික ක්‍රම. මේ හරක් පාවිච්චි කළා කමතේ අපි කියන විපාගනවා කියලා කියනවා. විපාගීම අවස්ථාව. ඊළඟට අතීතයේදී මේ විදිහට
සුළං කිරීම කළා. නමුත් අද වෙනකොට යන්ත්‍රයෙන් එහෙමම ගැනීමේ හැකියාව තියෙනවා. මේ අස්වැන්න නෙලීමේ අවස්ථාව. අස්වැන්න නෙලීමේදී අස්වැන්න හානිය වෙන්න පුළුවන් අවස්ථා ඔබ දැක්කා. ඔබගෙන් මම අහුවොත් ඔබ දැක්ක අස්වැන්න නෙලීම අවස්ථා මොනවද කියලා අර දෑකැත්තෙන් කපාගෙන යනකොට තව ටිකක් කකුලෙන් පාගගෙන යනවානේ. ඒතකොට පාගෙන යන ටික මොකද වෙන්නේ? විනාශ වෙනවා. ඒ වගේම තමයි කපන ක්‍රියාවලිය තුළදී වී හැලීම සිද්ධ වෙනවා, විනාශ වීම සිද්ධ වෙනවා. ඒ වගේම තමයි ගොඩක් වෙලාවට අස්වැන්න නෙලීම කියන්නේ ඉතින් ගොයම් කපන එක විතරක් නෙමෙයි. අපි ලෝලු ගත්තත්, පළතුරු ගත්තත් මේ යාන්ත්‍රික ක්‍රම පාවිච්චි කරලා සමානලට අපි මැනුවලි අපි කරනකොට අස්වැන්න විශාල විදිහට හානි වීමක් සිද්ධ වෙනවා. මෙන්න මේ හානි වීමේ ක්‍රියාවලිය ගැන අපි තව චුට්ටක් කතා කරගත යුතුයි. මොකද මේ හානි වෙන ක්‍රියාවලිය අපි හරියට තේරුම් ගන්න නම් මෙන්න මේ වෙනි මාතෘකා කීපයක් යටතේ අපි නැවත සැරයක් මේක දැනගත යුතුයි. මොකද්ද? අස්වැන්න නෙළු කාලය, අස්වැන්න නෙළු ආකාරය, බීජවල ප්‍රභවය, වර්ධනය සිදුවන අතර තීරණය වෙන ගුණාත්මක භාවය. අස්වැන්න නෙළු කාලය ගැන කතා කරනක මම චුට්ටක් තියන්න. අස්වැන්න නෙළු ආකාරය ඔබ දැක්කා නේ? යන්ත්‍ර වලින් නෙලන්න පුළුවන්, සාමාන්‍ය විදිහට අතින් කරන්න පුළුවන්. එතෙන්දී අර මැනුවල් කරනකොට බොහෝ වෙලාවට සිදුවෙන හානි ප්‍රමාණය වැඩි කියන එක දැක්කා. ඒ වගේම බීජවල ප්‍රභවය කියන එක නිරන අවස්ථාවේදී වෙනස් කරන්න බැරි වුණාට ඒක ඉතා වැදගත් සාධකයක්. මොකද වගාවකදී ඉතා හොඳ බීජ වර්ග පාවිච්චි කරලා තිබුණොත් ඒ අස්වැන්න හානි වී ගත්තොත් එහෙම අපි මිටි වී වර්ගයක් ගත්තොත් එහෙම වී කරල මෙවුණෙන් පස්සේ ඒක පල්ලෙහාට වෙලා වැඩි. ඒක කපන්න අමාරුයි. ඒ වගේ ප්‍රායෝගික ගැටලු ගොඩ නැගෙනවා. ඒ වගේ මේ බීජයේ තියෙන ගුණාත්මක භාවය සමග සමහර වී ඉක්මනින් හැලෙනවා. සමහර ඒවා එහෙම හැලෙන්නේ නැහැ. මේ වගේ වෙනස්කම් තියෙන බීජවල ප්‍රභවය කියන එකේ ඉඳලා ඊටාම වැදගත් කාරණාවක්. ඊළඟට වර්ධනයේ සිදුවන අතරතුර තීරණය වෙන ගුණාත්මක සාධක. ඉතින් අපි දන්නේ නැහනේ ගම් ගා ගලෙන් පස්සේ ඊළඟට ඔය අතර වාරේ ගම් වතුර ගන්නවා. ඊට අමතරව කෘමි පලිබෝධ නාශක එකෙක් කෘමි ඇවිල්ලා වසංගත ඇවිල්ලා විනාශ වෙනවා. නේ? ඊළඟට තවත් වෙන ජංජාල වෙලා පැවිලි වලට ලක් වෙනවා. වතුර හරියට ලැබෙන්නේ නැහැ. මේ වගේ වෙනවා. මේවා එනොත් ඒ වගාවේ ගුණාත්මක භාවය කියන එක වෙනස් වෙන්න පුළුවන්. ඒ ගුණාත්මක භාවය වෙනස් වීම තුළ නැවත සැරයක් මොකද වෙන්නේ? නෙලීමේදී බලපෑම් එල්ල වෙනවා. මේ අස්වැන්න නෙලීම කියන එක මම තියාගත්තනේ. අස්වැන්න නෙලීම කියන එක තියාගත්තා මෙන්න මේකට. අස්වැන්න නෙලීමේදී අර සුදුසු කාලයේදී අස්වැන්න නෙලීමේදී අස්වැන්න හානියට අමතරව අස්වැන්න නෙලීමේදී සිදුවෙන තව අවස්ථා දෙකක් තියෙනවා. එකක් තමයි කලින් අස්වැන්න නෙලෙන. කලින් අස්වැන්න නෙලන එක ඊළඟ අවස්ථාව තමයි මොකද්ද? පමා වෙලා අස්වැන්න නෙලන. මේ දෙකම ගැටලු. අස්වැන්න කලින් නෙලීමේදී මොකද වෙන්නේ? කලින් නෙලනකොට මේක වැඩිපුර වියල ගන්න ඕන. ඇයි? මේක තෙතයි. මේ තෙතමනේ මත පුස් වැඩෙන්න පුළුවන්, කෘමීන් ආශාදනය වෙන්න පුළුවන්. එහෙම වුණොත් මොකද වෙන්නේ? අඩු ඇඹරුම් පළදාවක් එන්නේ. ලෝ මීල්ඩින් යීල්ඩ් එකක් එන්නේ. එතකොට මොකද වෙන්නේ? එය ගොවියාට නැත්නම් ඒ ව්‍යාපාරිකයාට නැත්නම් පාරිභෝගිකයාට විශාල වාණිජමය හානියක් බවට පත් වෙනවා. අස්වැන්න පමා වී නෙලීම. කලින් නෙළුවා වගේම තමයි පමා වී නෙළුවොත් එහෙම ගොයන් කපන්න යනකොට ගොයම් ගස් ටික බිම පැතිරලා තියෙනත් නේ. එහෙම වුණොත් ස්කන්ධ හානියක් වෙන්න පුළුවන්. ඒ වගේම වීවල පෝෂණීය ගුණය, ගුණාත්මක භාවය නැති වෙලා තියෙන්න පුළුවන්. මේ හින්දා පසු අස්වැන්නේ තුලදී පමා වෙලා අස්වැන්න තුලදී විශාල විදිහට හානියක් සිද්ධ වෙනවා. ඒ හින්දා අස්වැන්න නෙලිය යුතු සුදුසුම කාලයේදී අස්වැන්න නෙලන්න ඕනේ. සුදුසුම කාලයේ තීරණය කරගන්නේ කොහොමද? එක එක වගාවන් අනුව ඒ අස්වැන්න නෙලන කාලේ තීරණය වෙනවා. ඒ අස්වැන්නේ තියෙන වර්ණය අනුව, ඒවැය තියෙන සමහරලාට සුවඳ අනුව, මේ විවිධ ලක්ෂණ සමහර අවස්ථාවේදී එළවලු පළතුරු වර්ගවල නම් ඒවැය පළතුරුව හැදෙන විශාලත්වය අනුව වගේ සාධක විවිධ සාධක මත අස්වැන්න නෙලන කාලය තීරණය කරනවා. ගොයම් වගාවක නම් ගොයම් වගාවේ ඒ කාලේදී වර්ණේ මත බල්ලා කියන ගොවියා කියනවා දැන් නම් මේ ගොයම නෙලන්නට සුදුසුම කාලයයි කියලා. අපි රන්වන් ගොයම් ගැන කතා කරනවානේ නේද? ඊළඟට අපි බලමු අස්වැන්න නෙළුවා. නෙළුවෙන් පස්සේ මොකද වෙන්නේ? නෙළුවෙන් පස්සේ මොකද වෙන්නේ? මේක අර නෙළුපු තැනේ ඉඳන් ගෙදරට නැත්තම් ඒ කමතට නැත්තම් ඒ අදාළ සුදුසු තැනට අරගෙන යනවා. මේ අරගෙන යනකොටත් මොකද වෙන්නේ? తాවකාලිකව ගබඩා කරන්නේ. මේ ගබඩා කරන තැන්වලදී කොටසක් හැලෙනවාම තමයි. එතෙන්දිත් මොකද වෙන්නේ? සුදුසු ගබඩා කිරීමේ තැන්වල නැත්තම් ඊට අමතරව මොකද වෙන්නේ?
මේවා වියලා ගැනීමක් හරියට වෙන්නේ නැත්නම් වී වගේ දෙයක් එතෙන්දිත් වෙන්නේ පළදාව විශාල විදියට හානි වීමක් වෙනවා. ඉතින් මෙතනදිත් වාණිජමය විදියට හානියක් වෙනවා. මේකට ඉතින් කරන්න පුළුවන් දේ තමයි වී ටික අරගෙන මේක වියලලා මළු වලට දාලා මේවා తాවකාලිකව ගබඩා කරගන්න එක. ඒ වගේම ගබඩා කරන ස්ථානයේ කෘමීන්ගෙන් කෘන්තකයන්ගෙන් විශාල විදියට හානි නොවන විදියට ගබඩා කර ගැනීමක් මෙතෙන්දි කරන්න පුළුවන්කම තියෙනවා. ඊට අමතරව ගත්තයින් පස්සේ අපිට ගොඩක් වෙලාවට එළවලු වගේ දෙයක් ගන්නකොට පෙට්ටි වලට අපි නෙලල ඉවරලා අපි ඒක අසුර ගන්න ඕනේ පෙට්ටි වල. හැබැයි පෙට්ටි වල අසුර ගත්තාම මේක අවුවේ තියලා වැඩක් නැහැ. මොකද වෙන්නේ? අවුවේ තිබ්බොත් හිරු එළියට එළවලුවේ තියෙන ජලය ටික වාෂ්ප වෙලා යනවා. ජලය ටික වාෂ්ප වෙලා ගියොත් ඒකේ තියා ගන්න පුළුවන් කාලය ඒකේ ගුණාත්මක භාවය අඩු වෙලා යනවා. ඒ හින්දා ප්ලාස්ටික් පෙට්ටි වල අසුරලා මේවා తాවකාලිකව සෙවණ ඇති ස්ථානයක තැබීමට සිද්ධ වෙනවා. ඊට අමතරව තියෙන දෙයක් දැන් පළතුරු වගේ දෙයක් නෙළුවෙන් පස්සේ මේක අර හොඳ ඒවායි නරක වෙච්ච ඒවායි කුණු වෙච්ච ඒවායි ඔක්කොම තියලා තිබ්බොත් මොකද වෙන්නේ? අර හොඳ ඒවා ටිකත් කුණු වෙනවා ඉක්මනට. නේ? අර පුස් ඇවිල්ලා තියෙන මේ දුණු පළතුරු මෙතනින් අයින් කර ගන්න ඕනේ. නේ? මොකද ආහාර පරිහරණයේදී විශාල හානියක් සිද්ධ වෙනවා නම් ඒ වෙන හානිය වළක්ව ගන්න අපිට කරන්න පුළුවන් දෙයක් තමයි ඒ නුසුදුසු ආහාර එතනින් ඉවත් කරගන්න. ඊළඟට සතුන්ගේ ආසාදනය වෙලා තියෙන ආහාරය එතනින් ඉවත් කරගන්න අපිට පුළුවන්කම තියෙනවා. ඊළඟ අවස්ථාවට අපි යමු. මේකත් අපේ ලංකාව වගේ රටවල් වල ප්‍රධාන ප්‍රශ්න. මොකද්ද? ප්‍රවාහනයේදී ආහාරවල සිදුවෙන නාස්ති ආහාරවල සිදුවෙන විනාශය. මොකද අපි දන්නවා අපේ යටිතල පහසුකම් වල හොඳටම සංවර්ධනය වෙලා නැහැ. කොළඹ වගේ ගත්තොත් හොඳට පාරවල් ටික තිබ්බට ගම්බද වලට ගියන් පස්සේ වහින කාලෙට මාළු ටිකක් එහෙම හදා ගන්නත් පුළුවන් සමහරලාට. ඉතින් මේ වගේ තියෙනකොට මේවෙන් ලොරියක් එහෙම යනකොට ලොරිය එන ප්‍රමාණය වගේ දෙකුන් ගුණයක් උඩ ගිහිල්ලා තමයි එන්නේ. අර ඔක්කොම එළවලු ටික එකට තද වෙනවා. තද වීම තුළ මේක මොකද වෙන්නේ? ඒ ආහාර එළවලු වලට භෞතික විදියට හානිය හින්දා. ඒ වගේම මේ ගැස්සීම් ක්‍රියාවලිය තුළ මේ වගේ මේ අපේ ප්‍රවාහන පද්ධතිය තුළ හොඳ මේක පාවිච්චි වෙන්නේ නැහැ. හින්දා පාලනය කළ හැකි නොහැකි උෂ්ණත්ව වෙනස් වීම ප්‍රශ්න වෙනවා. මේවා තුලත් ඵලදා විශාල විදියටම හානි වෙනවා. ඊට අමතරව අපේ ගොඩක් වෙලාවට ඉතින් දැන් ගොවිපලෙන් ගේනවා දඹුල්ලට ගේනවා, දඹුල්ලෙන් ගේනවා මීගොඩට ගේනවා, මීගොඩෙන් ගේනවා අපේ ගමේ තියෙන මාකට් එකට ගේනවා. එතනින් මොකද කරන්නේ? එතනිනුත් අපේ ගෙදරට එන. ඉතින් මේ තනින් තැනට යනවා. right? සමහරලාට මීගොඩට ගියන් පස්සේ මීගොඩත් මෙතනින් තව තැනකට අරගෙන යනවා. මේ තනින් තැනට ගෙනියන හැම වාරයක් වාසාම මොකද වෙන්නේ? මේ ආහාර කිසියම් විදිහකට මේ අස්සන්න හානියක් සිද්ධ වෙන්න පුළුවන්කම තියෙනවා. ඉතින් මේක අවම කර ගැනීමට කටයුතු කිරීම ඉතා අත්‍යවශ්‍ය වෙනවා. ඊට අමතරව මේ තියෙන්නේ අපිට සුපුරුදු දර්ශන නේද? මේවා මේ අමුතු දර්ශන නෙවෙයි. අපේ බොහෝ වෙලාවට මේක දර්ශනය හොඳයි. මේ වගේ ආහාර විශාල ප්‍රමාණය මේ පලා වර්ග, ඉතින් පලා වලින් භාගයක් විතර ලොරිය තමයි තියෙන්නේ. ඒ අපිට කන්න තිබිච්ච ආහාර හරියට ඒවා සුදුසු පරිදි ප්‍රවාහණය කළා නම් සුදුසු පරිදි ඒ සකස් කරලා ගෙනාවන අපිට පාවිච්චි කරන් තිබිච්ච ඒවා නමුත් ඒවා විනාශ වීම සිද්ධ වෙනවා. මේකත් අපිට දකින්න දෙයක් මේ ආහාර පැක් කරනකොට එක ආහාරයක් උඩ ආහාරයක් දාගෙන යනවා. ඊට අමතරව බෝනස් එකක් විදිහට කට්ටියක් උඩ නිදාගෙනත් තියෙනවා. එතකොට මොකද වෙන්නේ? අර ආහාර මත එකකට චප්ප වෙගෙන ගිහිල්ලා ආහාරය හොඳට බෙරි කළා නරක් කළා දෙනවා. පසුවසන් දෙනවට අමතරව උඩ ඉන්න අපේ යාළුවෝ ටිකත් මොකද කරන්නේ? ආහාරය තව ටිකක් නරක් කළා උදව් කළා දෙන්න. මේ සිද්ධ කරන්නේ අර තප්පර 3.6ක් තුල මැරෙන එක දරුවෙක් නැත්නම් එක මිනිස්සෙක් මැරෙන එකට අස්සන්න හානි කරන්න අපි උදව් කරන ක්‍රියාවල. එහෙනම් මේක තමයි වැදගත් අවස්ථාවක්. ලෝකේ මං කිව්වා වාර්ෂිකව විනාශ වෙන ආහාර ප්‍රමාණය ටොන් බිලියන 1.3ක්. ටොන් බිලියන 1.3ක් විනාශ වෙන්නේ. මේ ආහාර ප්‍රමාණය පාවිච්චි කළොත් කුසගින්නේ ඉන්න ලෝක ජනගහනයේ 12%කගේ කුස පුරවන්න පුළුවන්කම තියෙනවා. මේ විනාශ කරන්නේ එසේ අපිට නැවත භාවිතා කර හැකි ආහාරය තමයි මේ ආකාරයට විනාශ වෙන්නේ. ඉතින් මේකට මොකද කරන්න පුළුවන්? නේ? පෙට්ටි වල තියලා බර මේ වෙනවා නම් මේකට කරන්න පුළුවන් එක වැඩක් තමයි මේක වර්තමානයේදී මේ භාවිත වෙනවා ප්ලාස්ටික් වගේ පෙට්ටි පාවිච්චි කරනවා එකක් මත එකක් යන්නේ නැති පෙට්ටි පාවිච්චි කරන්න පුළුවන්කම තියෙනවා. ඊට අමතරව කරන්න පුළුවන් මේ පෙට්ටි අතර මෘදු යම් කිසි දෙයක්
පිදුරු වගේ දෙයක්, කොළ වගේ දෙයක්. ඔයගොල්ලෝ ගොඩක් වෙලාවට පළතුරු කඩේකට එන් ගියොත් පළතුරු බාන වෙලාවකට බැලුවොත් ඔබට පෙනේවි ගස් ලබු ගෙඩිය වටේට පත්තර වලින් වගේ මේක තියෙන. එතකොට මොකද වෙන්නේ? ඒ අර පළතුරු එකිනෙක ගැටීම වැළකෙන, ගැටීම නැන් පස්සේ භෞතික හානිය වෙනවා. ඒ කියන්නේ විනාශ වීම ප්‍රමාණය අඩු වෙනවා කියන එක. ඊට අමතරව මේකත් කරන්න පුළුවන් අපේ වගේ රටවල් වල උෂ්ණත්වය කියන එක බරපතල ප්‍රශ්නයක්. ඒ හින්දා අපේ වගේ රටවල් වල උෂ්ණත්වය මේකේ සඳහා කරන්න පුළුවන් දෙයක් තමයි රාත්‍රී කාලයේදී ආහාර ප්‍රවාහනය කරන එක. රාත්‍රී කාලේදී ආහාර. ඒක තමයි තියෙන හොඳ මේක. එතකොට ට්‍රැෆික් එකේ ප්‍රශ්නත් නැහැ. නිදහසේ යන්නත් පුළුවන්. ආහාර ටිකත් ආරක්ෂා වෙනවා. එතකොට ආහාරයේ දෙපැත්තකින් වාසි වෙනවා. මොකද තෙල් ටිකත් ඉතුරු වෙනවා. ආහාරයේ විනාශ වෙන එක අඩු වෙන හින්දා ඒ ලැබෙන්න ඕනේ වටිනාකමත් ලබා ගන්න පුළුවන්කම ලැබෙන. ඒ හින්දා දෙපැත්තකින් වාසි වෙනවා. මේ කාලය සම්බන්ධ කතන්දරය අස්සන් නෙලීමේ අවස්ථාවේදීත් තියෙන. අස්සන් නෙලීමේදී සාමාන්‍යයෙන් කියන්නේ උදේ 10ට ඉස්සෙල්ලා හවස 3න් පස්සේ වගේ අස්සන් එළවලු වගේ දේවල් නෙලන්න කියලා. මොකද අර සූර්ය රශ්මියෙන් සිද්ධ වෙන බලපෑම අවම කර ගැනීම තියෙනවා. ඉතින් කොහොමත් අපි දකුණු ආසියාවේ රටවල් වල ප්‍රවාහනයේදී පමණ 10%ක විතර ප්‍රමාණයක් වීස් ප්‍රමාණයක් විනාශ වෙනවා. ඊළඟ අවස්ථාව තමයි ගබඩා කිරීමේ දස්සන හානි වළක්වා ගැනීම. අපි දන්න දෙයක් තමයි අපේ ගබඩාවල තියෙන තත්ත්වයන්. ඒවා කැරපොත් ඉන්නවා, මීයෝ ඉන්නවා, ඊට අමතරව වහිනකොට තෙමෙනවා නේද? ඒක අතුලට ගියන් පස්සේ හරිම සීතලයි, ඇඟ පුරා දාඩිය දාගෙන සීතල වැగిරෙනවා නේ? ඉතින් මෙන්න මේ වගේ තියෙන මේ නුසුදුසු ගබඩා පහසුකම් තත්ත්වයට තේ ආහාරත් මොකද වෙන්නේ? විනාශයට ලක් වෙනවා. මේ වගේ තත්ත්වයන් විනාශයට ලක් වෙනවා. ඒ හින්දා අපිට සුදුසු ගබඩා පහසුකම් කළා හොඳට වාතනය වෙන, ඒ වගේම කෘමීන් සහ අනිකුත් කෘන්තකයන්ගෙන් හානි සිදු නොවන විදියට සුදුසු ගබඩා පහසුකම් සංවර්ධනය කිරීම තුළින් අපිට මේ ගබඩා පස්වස් වන හානිය අවම කර ගැනීමේ හැකියාව තියෙනවා. මේකත් ගබඩා තුල උෂ්ණත්ව හානිය කියන එකත් මේක වෙනවා. ඉතින් අපිට කරන්න දී යුතු දේ තමයි ගබඩා පහසුකම් තුළ මේ පහසුකම් නිර්මාණය කළා. මොකද අර ප්‍රවාහනයේදී සහ ගබඩාවේදී දෙකේදීම මේ කාරණාව තියෙනවා. මේ වේදී දාන්න පුළුවන් ප්‍රමාණයට වැඩිය දැම්මයින් පස්සේ ආහාරයේ විනාශ වීමක් සිද්ධ වෙන්න පුළුවන්. ඊට ඉහාට ගියයින් පස්සේ ගෘහස්ත සැකසුම් ක්‍රියාවලියේදී සිදුවන පස්වස් හානිය කියන එක අපි දන්න දෙයක් තමයි. නියමිත කාලයට අස්වැන්න නෙලීමට නොහැකි වුණොත් මොකද වෙන්නේ? ඊළඟට සෞඛ්‍ය ආරක්ෂිත පරිහරණය නොකිරීම, සුද්ධ ජීව අපවිත්‍ර කිරීම වගේ සිදුවීම් නිසා ගෘහස්තේදී පස්වස් වන හානිය සිද්ධ වෙන, උෂ්ණත්වය පාලනය නොවීම, ගබඩා නොකිරීම සහ කෘමි කෘන්තිකයන් හානි සිදුවීම කියන එකත් සිදු වෙන මේකේ. මේකට කරන්න පුළුවන් දේ තමයි නැවත සැර සුදුසු පද්ධතියකට ගෙදර ආ ගෙනාවෙන් පස්සේ ඒවා තියන්න. අපි තියාගන්න එක තමයි හොඳම දේ. අපි දන්නවා ගෙදර කඩෙන් අරන් ඉන්නේ ඔක්කොම එළවලු ටික එකට දාගෙන ගෙදර අඩුම ගානේ සීතකරණයෙන් තියෙනකොට හරි නැත්නම් වෙන තැනකින් තියෙනකොට හරි මේ එළවලු ටික එකට වෙන් කරලා තියාගන්න පුළුවන් නම් හොඳයි. අපිට කියන්න බෑ බෑග් 10ක් ගෙනියන්න කියලා. බෑග් 10ක් ගෙනියලා වෙන වෙනම ගේන්න තිබ්බනම් ආහාරයට වෙන්න තිබිච්ච හානිය අවම කරගන්න තිබුණා. ඊට අමතරව ගෘහස්ත පිරිසකසුම් ක්‍රියාවලියේදී අපි අර ආහාර පරිරක්ෂණ ක්‍රියාවලියේදී කරපු ක්‍රියාවලින් අපිට කරන්න පුළුවන්කම තියෙනවා. වියලීම අපිට කරන්න පුළුවන්කම තියෙනවා. ඊළඟට වියලීමෙන් පස්සේ අපිට තාප ප්‍රතිකාරය, පැස්ටරීකරණය මේ මාතෘකා සාකච්ඡා කරපු නිසා මම ඔබ සමග මේ අවස්ථාවේදී කතා කරන්න ඔබට මේ මතක් කරගන්න පුළුවන් මේ කාරණාවන් මොනවද කියන එක. සීත කිරීම, ලුණු දැමීම, ලුණු දමා වියලීම, සීනි එකතු කිරීම, රසායනික ද්‍රව්‍ය ගෙදර ගේන පළතුරු වැඩි කාලට ගෙනල්ලා කියා කරන්න ඕන දේ තමයි ජෑම් ටිකක් හදා ගන්න පුළුවන්, පුහුල් දෝසි ටිකක් හදා ගන්න පුළුවන්, නැත්නම් වෙනත් ඉඟුරු වගේ වැඩි කාලට ඉඟුරු දෝසි ටිකක් හදා ගන්න පුළුවන්, සීනි එකතු කරලා කරගන්න පුළුවන්කම තියෙනවා. ලුණු දෙහි කාලයට ලුණු දෙහි ටිකක් දාලා ප්‍රවේශම් කරගන්න පුළුවන් අපිට ආහාර නේද? ඉතින් ඒ හින්දා අපිට අස්වැන්න වැඩි කාලට ගෙනල්ලා මේවා ගබඩා කිරීමේදී ගෘහස්ත පිරිසින් අපිට ක්‍රියාවලි කරන්න පුළුවන්කම තියෙනවා. ඉතින් මේ පස්වන හානිය ප්‍රධාන විදිහටම අපිට වර්ග කරගන්න පුළුවන්. නරක් වීම නිසා වෙන ස්කන්ධ හානිය, ගුණාත්මක භාවය අඩුවීම නිසා සිද්ධ වෙන හානිය, ඊළඟට පෝෂණීය භාවය අඩුවීම නිසා සිද්ධ වෙන හානිය, ඊළඟට බීජවල ජීවිතාවය අඩුවීම නිසා සිද්ධ වෙන හානිය සහ වාණිජමය විදිහට සිද්ධ වෙන හානිය කියේ. ඉතින් මේ තියෙන දර්ශනය ඒ වගේ අපේ පසු අස්වනු හානියේ ප්‍රතිඵල විදිහට නේද? මේ තියෙන්නේ අපේ මිනිහෙක්ගේ කුස පුරවන්න තිබිච්ච ආහාර ප්‍රමාණයක් තමයි මේ තියෙන්නේ. මේ තියෙන්නේ එහෙම ආහාර පසු අස්වනු හානි වුණයින් පස්සේ ලෝකෙ වෙලා තියෙන ප්‍රතිඵල. ඔබත් මමත් සංවේදී නම් අපි ගන්න කැම ටික බෙදා ගද්දි පවා මතක තියාගන්න වැඩියෙන් බෙදා ගන්න එපා. එළවලු ටික ගෙදර කඩෙන් ගෙනාවෙන් පස්සේ එළවලු ටික අම්මට තාත්තට කියන්න අපි මේක විනාශ වෙන එක අඩු කර ගන්න ඕනේ.
උගෙන ප්‍රමාණය පින්දම් මේක ගැන හිතන්න ඕනේ. මොකද ලෝකේ ඊට විශාල ප්‍රමාණයක් මැරෙනවා කුසගින්න නිසා. ඉතින් දුවේ පුතේ මේ අවසානයේට ඔබට පුළුවන් මේ පසුවස්වන හානි එළීමේදී පරිවහන ගබඩා කිරීමේදී ගෘහස්ත සැකසීමේදී අවම කර ගන්න ආකාරය කොහොමද කියලා ඔබට පුළුවන් දැන් තනියෙන් හිතලා උත්තරයක් ගොඩනගා ගන්න. අද දවසේදී අපි මාතෘකාවේදී සාකච්ඡා කළා ප්‍රධාන විදිහටම කාරණාවන් 5. මොනවද මේ කාරණාවන් 5? ආහාර පරිරක්ෂණයේ වැදගත්කම, ඊළඟට ආහාර පරිරක්ෂණයේ මූලධර්ම, ඊළඟට ආහාර විවිධ පරිරක්ෂණ ක්‍රම, ඊළඟට අපි කතා කළා පසුවස්වන හානිය වෙන එක සහ පසුවස්වන ඒ සමගම හානිය වළක්වා ගන්න ආකාරය ගැන. ඉතින් මම හිතනවා ඔබ මේ කාලය තුල මේ තුලින් කිසියම් දැනුමක් ඔබ ගොඩනගා ගන්න ඇති. ඔබ මේ හින්දා මේ ගැන තව ටිකක් අධ්‍යයනය කළා ඔබ මේ දැනුම ඔබගේ එදිනෙදා ජීවිතයේ ප්‍රායෝගික භාවිතයට ගන්න දැනුම් බවට පත් කරගෙන අර 2030 දී කුසගින්න නැවැත්වීමේ ඒ සහස්‍ර සංවර්ධන ඉලක්කේ කොටස්කරුවන් බවට මගේ දුවල පුතාලත් පත් වෙන්නට අදිෂ්ඨාන කරගන්න කියන ඉල්ලීමත් සමග අද අපි මේ දවසේදී අපගේ පාඩම එහෙනම් අපි මෙතනින් නවත්තමු. අපි නැවතත් දවසක හමු වෙන්න බලාපොරොත්තු වෙමු. ආයුබෝවන්.